සදහැවතුනි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට සූදානම් වන්න අවසරයි ස්වාමීනි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පුන්නං ආමභන්තේ. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විතරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආමභන්තේ සාදුසත්. සමන්ත චක්කවාලේසු වත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ධම්මචක්ඛං පවත්තේ තුං ගච්ඡාමි කාසිනං පුරං. අන්ධ භූතස්මින් ලෝකස්මින් ආහංසං අමත දුන්දුභින්ති. ඉන්වත්නි දැන් මේ ප්‍රකාශ කළේ අදට නියමිත මාතෘකාව වන බෝධිරාජ කුමාර සූත්‍රයට අයත් ගාථා ධර්මයක්. මේ ගාථාව ඇතුළු ගාථා කීපයකම තේරුම් සූත්‍රයේ මැද්දී විස්තර කරන්නට වෙන නිසා දැන් නිදාන කතාවෙන් දේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ බගුරට සුංසුමාරගිරියෙහි දේශ කලාවනෙහි විගදායෙහි වාසය කරන කාලයේදී මේ සූත්‍රය දේශනා කරන්නට සිදු වුණේ. ඒ ප්‍රදේශයේහි බෝධිරාජ කුමාර කියලා ප්‍රසිද්ධ කෙනෙකු හිටියා. එතුමා තමන්ගේ වාසයට ප්‍රාසාදයක් පනවා ගත්තා. ඒ අවස්ථාවේදී හැමත ප්‍රථම බුදුරජාණන් වහන්සේ ලවා මේ ප්‍රාසාදය පරිභෝග කරවන්නට ඕන කියලා අදහස් කළ බෝධිරාජ කුමාරයා නියෝජිතයෙකු පිටක් කළා. සංජිකා පුත්‍ර නැමැති තැනැත්තා පිටක් කළා බුදුරජාණන් වහන්සේට ආරාධනා කිරීමට. එදා
ඒ බඳු ආරාධනාවක් කරන්නට දූතයෙකු යවනකොට අනුගමනය කළ චාරිත්‍ර විධිවගයක් තිබුණා. ඒ අනුව බෝධිරාජ කුමාරයා සංජිකා පුත්‍රට කීවා යන්න බුදුරජාණන් වහන්සේ මුණ ගැසෙන්න පළමු කොට මාගේ නාමයෙන් බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේ වැටි නමස්කාර කරන්නට. පුරාණ චාරිත්‍රානුකූලව වසඟ පිහිටුවා වැඳීම අදත් ශ්‍රද්ධාවන්තයන් එය හොඳට සපුරනවා. බුද්ධ ධර්මයේ අනුව පිළිගත් වන්දනා ක්‍රම වලින් වසඟ පිහිටුවා වැඳීම ප්‍රධාන තැනලා ගන්නට ඕන. එහෙම බැරි අවස්ථාවලදී උත්කුටකයෙන් අන්තියාගෙන බඳපු බවත් උත්කුටක වාදිය විනය කර්මාදියට අනුමත කළ බවත් ධර්මයේ සඳහන් වෙනවා. ඇතැම් අවස්ථාවලදී බ්‍රහ්ම නමස්කාරයෙන් බ්‍රහ්මයා නමස්කාර කරන විදියට එක දනක් පොළවට තබා අනිත් දන නමා කරන නමස්කාරයකුත් තිබුණා. මුත් බහුල වශයෙන්ම තිබුණේ වසඟ පිහිටුවා වැඳීමයි. ඒ අදත් සිදු කරන අතර ඇතැම් දෙනා ඒ හරියට දන්නේ නැති නිසා අසනීපයක් අමාරුවක් නැතුවත් වසඟ පිහිටුවා වැඳීමක් නැතුව තුනුරුවන්ට පිටගෙනත් වඳින බවක් පේන්නට තියෙනවා. අසනීපයක් වයෝවෘද්ධකමක් වෙන අමාරුවක් නම් එසේ ඉදීමේ වරදක් නැතත් එහෙම නැත්නම් කරන වැඩේ සකසා සපුරා කරන්නට නම් වන්දනාව සකසා සපුරා කරන්නට නම් වසඟ පිහිටුවා වැඳීම තමයි හොඳම පිළිවෙල. ඒ අනුව වසඟ පිහිටුවා වැඳලා බුදුරජාණන් වහන්සේගේ සැප දුක් අහලා බුදුරජාණන් වහන්සේට මා වෙනුවෙන් මේ ආරාධනාව කරන්නට කියලා පිටත් කළ යවුවා. ඒ තැනත්තා ඉහිලා බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙහි වසඟ පිහිටුවා වැඳලා රජතුමා රාජකුමාරයා වෙනුවෙන් බෝධිරාජ කුමාරයා වෙනුවෙන් කරන වන්දනාව බව ප්‍රකාශ කළා. එතුමාගේ නියමයේ පරිදි බුදුරජාණන් වහන්සේගේ සැප දුක් විචාරණය කළා මේ දානීයට ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ පිළිගත්තා සංඝයාත් එක්ක වැඩම කරවන්නට. බෝධිරාජ කුමාරයා දානීය පිළියෙල කරලා උණු සතුටින් බුදුරජාණන් වහන්සේ වැඩම කෙරෙව්වා. එහි උඩට යන්නට තිබුණු සරප්පිය මුල වටිනා පාවඩයක් දමා තිබුණා. බෝධිරාජ කුමාරයා දරුවන් නැත්තෙකු හැටියටයි ප්‍රකාශ වන්නේ. මා දරුවන් බලාපොරොත්තු වුණා. දරුවන් නොලැබෙන නිසා මේ අවස්ථාවේදී එතුමාගේ හිතේ අදහසක් ඇති වුණා, ප්‍රාර්ථනාවක් ඇති කරගත්තා. මට දරුවන් නැහැ. දරුවන් ලැබෙනවා නම් ඒකට ලකුණක් වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ වටිනා පාවඩේ පාගා උඩට යනවා ඇති කියලා. එහෙම අදහසක් ඇතුව ඒ දාලා තිබුණ නිසා බුදුරජාණන් වහන්සේ තෙන්ට ගිහිලා නැවතුණා. උන්වහන්සේගේ නුවණැසින් බැලුවම එතුමාට දරුවන් ලැබීමේ වාසනාව නැති බව වැටහිලා උන්වහන්සේ ඉවත් කරන්නට කියලා ප්‍රකාශ කළා. බෝධිරාජ කුමාරයා ඒ ඉවත් නොකර ඉන්නකොට බුදුරජාණන් වහන්සේ අනන්දමහා හිමියන් වහන්සේ දෙස බැලුවා. උන්වහන්සේ බෝධිරාජ කුමාරයාට කියලා ඒ ඉවත් කෙරෙව්වා. අටුවාචාරීන් වහන්සේ ඒ කාරණේ විස්තර කරන්නට ගිහිල්ලා බෝධිරාජ කුමාරයාට දරුවන් නැතිවීමේ හේතුව පෙන්වලා තියෙනවා. එතුමාත් බිරිඳත් ඉස්සර ජාතියකට එක පෞල් ජීවිතයක් ගත කරන අතර කුඩා සතුන් ඇතිකුලන්ගේ පැටියන් සම්බගෙන කාපු අකුසල කර්මයේ නිසාය කියලා පෙන්වලා තියෙනවා. එහෙම වෙන්නටත් ඉඩ තියෙනවා. ඒ පුරාණ සිද්ධීන් අනුව බලනකොට ඒ විදිහේ දේ කළාම එහෙම අයට එහි අනිෂ්ට විපාක වශයෙන් වඳු දේ සිද්ධ වෙන්නට පුළුවන්. ඒ සමහර අය ಜಾති ස්මරණ ඥානය ඇති වෙලා කියාපු කතාවලත් ඒ වගේ සිද්ධීන් තියෙනවා. කෙනෙකුට පිහියෙන් යනලා මරුවා. ඒ හරියට පිහිය යන්න ලැපැත්තේ එක තැනක ඒ තැනත්තා උපදිනකොටම සිදුරක් ඇතුවයි උපන්නේ. නැවත වරක් ඒ තැනත්තා උපදිනකොට උපන්නේ සිදුරක් ඇතුව හරියටම අර අනුන් ලැබූ තැනත්තාගේ ඒ අනුන් පාරට ලක් වූ තැන මේ තැනත්තාගේ උත්පත්තියේදී සිදුරක් නැතුව උපන්නේ. ඒ වගේම ඇතම් කතාවල චක්කුපාල හාමුදුරුවන්ගේ කතාවෙත් කියනවා පූර්ව ජාතියක
ඇස් අන්ධ කළ නිසා ඇස් අන්ධ වුණා කියලා. ඒ වගේම තවත් ඔය මෝහණය කරලා එක එකනාගේ තොරතුරු අහපු කතාවලක් වෙන්නට තියෙනවා. ඇස් අන්ධ කළ නිසා ඒතනත්තාගේ ඇස් අන්ධ වෙන්නට යනවා කියන කතාව. මේ විදිහට යම් කිසි පාප කර්මයක් කළාම එහි අනිෂ්ට විපාක ලැබෙන්නට හොඳටම ඉඩ තියෙනවා. ඒ අනුව මේ කරපු ඒ ක්‍රියාව අනිෂ්ට විපාක වශයෙන් දරුවන් නොලබුණු බව අටුවාචාරීන් වහන්සේ විස්තර කරනවා. කෙසේවත් ඕන කෙනෙකුට තේරෙනවා මේ විදිහේ ක්‍රියා ඒ තරම් සුදුසු නැති බව. සමහර දෙනා ආන්නට පුළුවන් ඇතිකුලංගේ පැටවුණුත් මාළුත් කනවද කියලා. ඒක කන්නට ගියාම ඔකේ මින්මක් නැහැ. සමහර රටවල නොකන සතෙක් නැත්තරමයි කන්නට ගියයින් පස්සේ ඔකේ මින්මක් ඇතුව හවල් ಜಾති කියලා නෑ. පුරුදු වෙච්ච එකනා ඕන දෙයක් කනවා. ඒ බුදුරජාණන් වහන්සේ කෙලින්ම ප්‍රතික්ෂේප නොකලත් බුද්ධ ධර්මයේ උගන්වන අවිහිංසා ප්‍රතිපත්තිය අනුව එයින් ඈත් වෙලා සිටීමමයි උසස් ප්‍රතිපත්තිය. ඒ වගේම අද බටහිර ලෝකයක් මාංශ ආහාරයෙන් සමාජයේ ඉවත් කරගන්නට කල්පනා කරනවා. මොකද මාංශ ආහාරය නිසා සමාජයේ ජනතාවට විත්තරම වේදිනිය වශයෙන්ම ලැබෙන අනිෂ්ට විපාක ගැන සැලකලා ඇමරිකාවේ අවුරුද්දකට හෘදේ රෝග මරණ 7 ලක්ෂ ඉක්මවා යනවා කියලා වාර්තා වෙනවා. ඒ වාර්තා අනුව ඒක හේතු සොයාපු අය විද්‍යාඥයන් ඒ පරිශන අනුව ඒ තරම් හෘදේ රෝග හැදෙන්නට හේතු වශයෙන් පෙන්වලා තියෙන්නේ ආහාරයි, එනුත් විශේෂයෙන් මේ මාංශ ආහාරයි. ඒ නිසා ඒ රටවල් වල දැන් හිමින් ඒ වෙනුවට සෝයා බෝන්චි වලින් කෘත්‍රිම මස් හදලා ජනතාවගේ පුරුද්ද කඩ කරලා නිරෝග પરම්පරාවක් ඇති කිරීමට වැඩ කරගෙන යනවා. එසේ වුවත් ඕදි රාජකුමාරයාටත් එහෙම අනිෂ්ට විපාකයක් වශයෙන් දරුවන් නොලබුණු බව අටුවාචාරින් වහන්සේ විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ ඒ කුමාරයාට දරුවන් නොලබන බව දැනගෙන චේතනත්තාගේ හිතේ ඇතිවිච්ච අදහසක් දැනගෙන වටිනා පාවදේ ඈගුවේ නැතුව ඉවත් කරලා තමයි උන්වහන්සේ උඩට වැඩම කළේ. දානේ දීලා අවසානයේදී බෝධිරාජ කුමාරයා ළඟින් වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට තමන්ගේ අදහසක් ප්‍රකාශ කළා. ඒ අදහස නම් නඛෝ සුඛේන සුඛං අධිගන්තබ්බං දුක්ඛේන කෝ සුඛං අධිගන්තබ්බං සුවේන් සුවේ ලබන්නට බැරිය. සුවේන් බලාපොරොත්තු වන ඉහළ සුවේ උතුම් සුවේ ලබන්නට බැරිය. දුකින් තමයි ඒ සුවේ ලබන්නට පුළුවන් කියන අදහස ප්‍රකාශ කළා. එහිදී බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය ඕදිරාජ කුමාරයාට විස්තර වශයෙන්ම ප්‍රකාශ කළා. මේ සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායට අයත් නදුම් ප්‍රමාණී සූත්‍රයක් වුවත් සුකු ප්‍රමාණී පිටු 34ක් පමණ වෙනවා. දීක සූත්‍රයක් අරිය පරිේෂණ සූත්‍රයේ අතුලත් කාරණාම විස්තර කරමින් බුදුරජාණන් වහන්සේ තමන්ටත් ඒ වගේ අදහසක් කලින් තිබුණ බව මුලටම ප්‍රකාශ කළේ. බුදුවන්නට කලින් තරුණ කාලයේදී තමන්ට ඒ අදහස තිබුණා. ඒ නිසා උන්වහන්සේ මේ ශරීරයට දුක් දෙන්නට පටන් ගත්ත හැටි මුල ඉඳලාම එතන ඉඳලා ප්‍රකාශ කරලා තියෙනවා මේ සූත්‍රයේදී. බුදුරජාණන් වහන්සේ ගිහිගේ අත්තරලා මහා විනිශ්චයමනය කරලා උරුවෙල් දනව්වේදී පැවිද්ද ලබාගෙන වාසය කළ කතාව මේ බෞද්ධයන් හොඳටම හොඳින් දන්නවා. ඒ කාලය තුල ආලාර කාලාම උද්දක රාමපුත්‍ර කියන මහා තාපසවරුන් දෙදෙනා මුණ ගැහිලා ඒ දෙදෙනාගේ ධර්මයේ ඉගෙනගෙන ඒ නියම මෝක්ෂ මාර්ගයේ නොවන බවත් බෝධිසත්වයන් වහන්සේ වටහා ගත්තා. ඒ අයත් සාමාන්‍ය ප්‍රමාණයේ පුද්ගලයන් නෙවි ඒ කාලයේ හැටියට තා උසස් තත්ත්වයක හිටපු උසස් ගුණයන්ගෙන් ඥානයන්ගෙන් යුක්තව හිටපු පුද්ගලයන්. ආලාර කාලාම් කියන ශාස්ත්‍රවරයා සප්ත සමාපත්තිලාභී කෙනෙක්. රූපාවචර සමාපatti 4ක් අරූපාවචර මුල් සමාපatti 3ක් කියන අකින්චඤ්ඤායතනෙ දක්වා සමාපත්තිලාභීව සිටි කෙනෙක්. උද්දකරාම පුත්‍ර අෂ්ට සමාපත්තිලාභීව සිටි කෙනෙක්. රූපාවචර සමාධි ධ්‍යාන 4ක් අරූපාවචර ධ්‍යාන සමාධි 4ක් තබලා නිය සංඥා නා සංඥායතනෙ තෙක් දිනු කරපු කෙනෙක්.
ඒ සියලුම ධර්ම කොටස් ඉගෙනගෙන ඒ අනුව පිළිපැදලා ඒ උතුම් ගුණ නුවණක් ලබා ගත්තා. එහෙත් බෝධිසත්වයන් වහන්සේට එය නිර්වාණ මාර්ගයේ නොවන බව වැටහිලා. තවත් ඉදිරියට යන්න ඕන නිසා උරුවෙල් දනව්වටම පැමිණියා. උරුවෙල් දනව්වේදී පස්වග තවුසන් මුණ ගැසුණා. කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහා නාම, අස්සජී යන තවුසන් පස් දෙනා මුණ ගැහිලා ඒ අයත් බෝධිසත්වයන්ට උපස්ථාන කරමින් සිටියා. එදා තිබුණ පිළිගැනීම දුකින් දුක නැසීමයි. දුකින් සුවයටපත් වීමයි. සාර්වකාලික සුවයකටපත් වෙන්නට ශරීරයට දුක් දෙන්නට ඕන කියන එක. මේ දුක නැති කරන්නට ශරීරයට දුක් දෙන්නට ඕන කියන මහා තද දෘෂ්ටියක් තිබුණා. ඒ තාපසවරුන් කවුරුත් පදින් අල්ලාගත් දෘෂ්ටියට බෝධිසත්වයන් වහන්සේ වැටුණා. එදා තිබිච්ච දෘෂ්ටිය අනුව බෝධිසත්වයන් වහන්සේත් ශරීරයට පීඩා දෙන දුෂ්කර ක්‍රියාවන්හි යෙදුණා. ඒ බෞද්ධයන් හොඳට අහලා පළපුරුදුයි පුදුම විදිහටම ශරීරයට දුක් දුන්නා. අප්පානක ඥාන වඩන්නට ගිහිල්ලා පුදුම විදිහේ වේදනාවන්ට මුණ දෙන්නට සිද්ධ වුණා. අපමණ ශාරීරික වේදනාවන්ගෙන් උන්වහන්සේ පෙළුණා. ඒ වගේම කෑම අඩු කරගෙන ගිහිල්ලා අන්තිමේදී ඇටසැකිල්ලක් බවට පත් වුණා. සමහර දෙනා දුෂ්කර ක්‍රියා කරන කාලේ පෙන්නන ඇටසැකිලි දැකලා ඇති. පින්තූර වලින් අන්න ඒ තත්වයට උන්වහන්සේ වැටුණා. එහෙම දුෂ්කර ක්‍රියා කරන කාලයේදී අර පස්වග තවුසනුත් එදාගත් දෘෂ්ටි අනුව සිද්ධාර්ථ තාපසයන් දැන් බුදු වේ කියලා බොහොම සතුටින් බලාපොරොත්තු වුණා. බෝධිසත්වයන් වහන්සේ කල්පනා කළා මේ මග හරිනම් එනම් දුකින් දුක නැසන මග හරිනම් මා ශරීරයට දුක් දුන්න හැටියට මේ දුක් නැති වෙන්නට ඕන. සාර්වකාලික සුවය ලැබෙන්නට ඕන. නමුත් බඳු දෙයක් මෙතෙක් සිද්ධ වුණේ නැහැ. එහෙමනම් මේ මග වැරදි, මේ පාර වැරදි. වෙනත් මගක් සොයන්නට ඕනේ කියලා බෝධිසත්වයන් වහන්සේ හිතුවා. කල්පනා කරනකොට උන්වහන්සේටම වැටහුණා වප්මගුල් දවසේදී දඹගස මුල වාඩි වී ප්‍රථම ධ්‍යානයේ ලබාගත් ආකාරය. ඉතා කුඩා අවදියේදී කොහොමද ප්‍රථම ධ්‍යානයේ ලැබුවේ කියලා ඇතැම් අයට විමතියක් ඇති වෙන්නට පුළුවන්. නියත විවරයෙන් පටන් අරගෙන සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පාරමිතා පුරපු උත්තමේ සංසාරයේදී මේ જાතියිනි සිය දහස් ගණන් જાතියින්හි මේ සමාධි නැත්නම් ධ්‍යානයන් වඩලා ඵල පුරුදු ඇති උත්තමේ. එවන්දු උත්තමේකට ඒ ඵල පුරුද්ද අනුව ඒ උතුම් ගුණයන් ඇති කර ගැනීම ඒ තරම් දුෂ්කර කාර්යයක් නෙවෙයි. ඇතැම් සිද්ධි මේ වර්තමාන ලෝකයේ දෙස බැලුවමත් ඒ සාධකයක් වශයෙන් පෙන්වන්නට පුළුවන්. සමහර දෙනා පූර්ව ಜಾති සිහි කරන්නට පුළුවන් ශක්තිය ලබාගෙන පූර්ව ಜಾති කියනවා. ඔය අතරේ සමහර දෙනාට මේ අවුරුදු දහසකට වගේ කලින් තමන් ඉඳගෙන ඉගෙනගත්ත දේ පවා කියන්නට හැකියාව ලැබිලා තියෙනවා. ඕම ඈත කාලයේදී පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සූවිසි ප්‍රත්‍ය ආදී ගැඹුරු ධර්මයන් හදාරපු අය මේ જાතියේදී මේ උත්පත්තිය ලැබලා ඉතා කුඩා කාලයේදීම ජාතිස්මග්න ඥානෙ ලැබිලා අරව සියල්ලක්ම මතුවලා කියන්නට පුළුවන් තරම් ශක්තිය ලබාගෙන තියෙනවා. දැන් ඒ බඳු අය මේ ලංකාවේ සිටිනවා. ඒ තාම ගැඹුරු ධර්මයන් අර මතුවලා ඇවිල්ලා පාඩම් වෙලා ඇවිල්ලා කියනවා. ඉතින් ඒ අනුව බලනකොට මේ සාරා සංකල්ප ලක්ෂයක් පාරමී ධර්මයන් පුරාගෙන ආපු බෝධිසත්වයන් වහන්සේට ඉතා කුඩා අවදීදීවත් ධ්‍යාන ලැබෙනවා කියන එකේ කිසි පුදුමයක් නැහැ. ඒ මතක් කරලා උන්වහන්සේ හිතුවා බෝධිසත්වයන් වහන්සේ හිතුවා ඒ මඟ තමයි මා ගන්නට ඕන. අර දුෂ්කර වෘත අත්හැරියා. අත්හැරියම මොකද වුණ සිද්ධිය? අර පස්වග තවුසන් බෝධිසත්වයන් වහන්සේ කෙරෙහි කලකිරුණා. අපේ අය උන්ට හිතට ගන්නට ඕන දෙයක් දෘෂ්ටි වලට බුද්ධිය යට වෙනවා කියන එක. දෘෂ්ටි මහ පුදුම જાතියක දෙයක්. අල්ලගත්තයින් පස්සේ දිමි අල්ලගත්ත වගේ දෙහිසින් අත්තරවන්ට බෑ.
දීමියා අල්ලගත්තම බෙල්ල කඩල යනකම්මත් දීමියා අල්ලගත්ත එක අල්ලපු හේම ඉන්නවා. ඒ වගේ ওই දෘෂ්ටි අල්ලගත්තයින් පස්සේ පුදුම විදිහට ඒකම අල්ලගෙන ඉන්නවා වෙනස් කරන්න බැරුව. බෞද්ධයන්ට මතක ඇති සිද්ධාර්ථ කුමාරයන්ට නම් තියෙන දවසේ ඉතා මුසස් තාපසයන් බ්‍රාහ්මණයන් 8 දෙනාගෙන් ලාබාල වයසින් අඩු බ්‍රාහ්මණය හැටියට හිටියේ කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණය. එදා නම් කියන්නට ගිහිල්ලා සිද්ධාර්ථ කුමාරයන්ගේ ශරීරෙහි ලක්ෂණ දෙස බලලා වැඩිහිටියන් 7 දෙනා ඇඟිලි දෙකක් ඔසවලා ගෙදර හිටියොත් සක්විති රජ වෙනවා, ගෙදර අත්හැරලා දාලා ගිහිල්ලා පැවිදි වුණොත් බුදු වෙනවා කියලා ප්‍රකාශ කළා. මේ අවස්ථාවේදී වයසින් අඩුවත් නුවණින් වැඩි සිටි කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණය එකැඟිල්ලක් ඔසවලා කීවා කතා දෙකක් වුණා නෑ, මේත නැතා ඒකාන්තයෙන් බුදු වෙනවා කියලා. එබඳු අභිහිත සිංහනාදයක් කළේ ඒතනත්තාගේ බුද්ධි මහිමයෙන්. එපමණකින් නැවතුනේ නැහැ. සිද්ධාර්ථ කුමාරයන් අවුරුදු 29කට පස්සේ ගිහිගේ අත්තරල් දාලා ගිහිල්ලා මේ අවුරුදු 6කින් බුද්ධත්වයේ ලබා ගන්නවා කියන එක කොච්චර දුරට විශ්වාස කරගත්තද කිව්වොත් එදාට බුදු වෙච්ච දාට ඇවිල්ලා ප්‍රථම ගෝලයා වෙන්නට බලාපොරොත්තු වෙන කල්ැතුම තව 4 දෙනෙකුත් එක්ක පැවිදි වුණා. ඒ තරම් විශ්වාසයක් ඇතුව හිටියා. දැන් බෝධිසත්වයන් දුෂ්කර ක්‍රියා කරනකොට එදා තිබිච්ච විශ්වාසයේ අනුව දැන් බුදු වෙයි කියන අදහසින් මේ අය බොහොම සතුටින් බලාපොරොත්තු වුණා. බෝධිසත්වයන් වහන්සේ දුෂ්කර ක්‍රියා දුක් නිවන මඟ නොවන බව පිළි අරගෙන මධ්‍යම ප්‍රතිපදාවට බැස්සම මේ අය අල්ලගෙන සිටි දෘෂ්ටි අනුව කලකිරුණු ප්‍රමාණය කොච්චරද කියනවනම් එදා ඒකෙන්ගිල්ලක් ඔසවලා බුද්ධි මහිමෙන් කරපු ප්‍රකාශයත් අමතක කරලා ඉතින් නම් සිද්ධාර්ථ තාපසයන් බුදුවන්නේ නැහැ කියලා අත්තර දාලා යන්නට ගියා. ඒ නිසා අපේ අය බොහොම කල්පනාකාරී වෙන්නට ඕන. මේ දෘෂ්ටි අල්ලගත්තම මේ වර්තමාන සමාජයේ වුණත් යම් දෙනා දෘෂ්ටි අල්ලගෙන විනාශ වෙන හැටි, මෙලවින් පරලොවින් පිරිවෙන හැටි අපට පේන්නට තියෙනවා. ඒ නිසා බුද්ධිය යට කරගෙන යන තරම් බලවත් දෙයක් දෘෂ්ටිය. මේ දෘෂ්ටි අල්ල ගන්නකොට බොහොම කල්පනාවෙන් තමයි ගන්නට ඕන. ඥානවන්තව මධ්‍යස්තව ඒ අල්ලගත්තොත් ඒ නිදිලා හොඳ මගේ යන්නට පුළුවන්. වැරදි දෘෂ්ටියක් වුණොත් ඒ වැරදි මඟ ගිහිල්ලා දෙලවින්ම විනාශ වෙන්නට පුළුවන්. බෝධිසත්වයන් වහන්සේ ස්වල්ප වශයෙන්වත් කලකිරීමකට පත්වන්නේ නැතුව, උදාසී වීමකට පත්වන්නේ නැතුව තනියම ඉඳගෙන ආහාර අරගෙන ශරීරයෙන් වර්ධනය කරගෙන භාවනා කරන්න පටන් ගත්තා. ආනාපාන සතිය බහුල වශයෙන් පුරුදු කළා. නිසි භාවනා කිරීම නිසා, ආහාර පාන ගැනීම නිසා කයත් හිතත් දෙකම වර්ධනය වෙන්නට පටන් ගත්තා. එලෙසින් ගිහිල්ලා අපේ බෝධිසත්වයන් වහන්සේ වෙසක් පුර 15ක් දවසේදී සකල ක්ලේශයන් නැසා උතුම් වූ බුදු බව ලබා ගත්තා. ඒ උතුම් වූ බුදු බව ලබා ගැනීමේදී උන්වහන්සේට නුවණ 3ක් පහළ වුණා. උබ්බේ නිවාසානුස්සති ඥාන, සුතූපපාත ඥාන, ආසවක්ඛේ ඥාන කියන ඥාන 3. උබ්බේ නිවාසානුස්සති ඥාන පූර්ව ජාති සිහි කරන්න පුළුවන් නුවණ. සුතූපපාත ඥාන චුති උත්පත්ති දකින්නට දැනගන්නට පුළුවන් නුවණ. ආසවක්ඛේ ඥාන ආශ්‍රවයන් කෙලසුන් සම්පූර්ණයෙන් වනසා දැමීමේ නුවණ. යන 3 නුවණ උන්වහන්සේට පහළ වුණා. ඒ උතුම් නුවණ පහළ කර ගැනීමට ඊට කලින් උන්වහන්සේට සමාධිය උපකාර වුණා. සමාධිය උපකාර වුණා කියන්නේ ඒ නුවණ ලබා ගන්නට නම් චතුර්ථ ධානයේ පාදක කර ගන්නට ඕන. ඊට කලින් ධාන වඩලා චතුර්ථ ධානයේ තෙක් දිනු කරලා ඒ චතුර්ථ ධානයේ පාදක කරගෙන තමයි මේ උතුම් නුවණ 3 ලබා ගත්තේ. ඒ කාරණේ අනුව සලකා බලනවා නම් ඉත මෙතෙන්දී හිතට ගන්නට තියෙන කරුණක් තමයි ධ්‍යාන නැතුව උසස් නුවණ ලබාගත හැකි දෙයන්න. ධ්‍යාන නැතුව උසස් නුවණ ලබා ගන්නට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනුව නම් පුළුවන්කමක් නැති බවයි කියන්නට තියෙන්නේ. විද්‍යා උසස් නුවණ උන්වහන්සේට පහළ වෙච්ච නුවණ චතුරාර්ය සත්‍ය පිළිබඳව නුවණ ආසවක්ඛේ ඥානය විද්‍යා නමින් හඳුන්වන්නේ. මේ විද්‍යා කොටස් 4කට බෙදලා ප්‍රකාශ වෙලා තියෙනවා.
අෂ්ට විද්‍යා, ෂට් විද්‍යා, ත්‍රිවිද්‍යා, ඒක විද්‍යා. උන්වහන්සේ ලබාගත් නුවණ තුنين තුන්වැන්න ඉහළම නුවණ ආසවක්ඛේ ඥානය. අනිත් නුවණ වෙන සමයවල ලබා ගන්නට පුළුවන්. වෙන සමය කියනකොට ඉන්දියාවේ තිබිච්ච හින්දුන්ගේ යෝග ක්‍රම අනුව අභිඥා පහත් අෂ්ට සමාපatti ලබා ගන්නට පුළුවන්කම තිබුණා. ඒ නුවණ ඒව තිබුණාට මොකද ආසවක්ඛේ ඥානය ලබා ගන්නට පුළුවන්කම කාටවත් තිබුණේ නැහැ. ඒ ප්‍රඥාව දිනු කිරීමෙන් ලබා ගන්නට උන නුවණක්. ඒ නිසා ඒ විද්‍යාවන් අතර ඉහළම නුවණ ආසවක්ඛේ ඥානය. ආශ්‍රවයන් ක්ලේශයන් නැති කරලා දාන නුවණයි. ඒකට ඔය ෂට් විද්‍යා, අෂ්ට විද්‍යා, ත්‍රිවිද්‍යා, ඒක විද්‍යා කියන කවර විද්‍යාවක් වුණත් ඒ උසස් නුවණක් ලබා ගන්නට බුදුරජාණන් වහන්සේගේ දේශනා අනුව සිය ගණනක් තැන්වල මේ මාර්ගය පැහැදිලි කරලා තියෙනවා. ඒ හැම තැනකම අෂ්ට විද්‍යාවට හෝ ෂට් විද්‍යාවට හෝ ත්‍රිවිද්‍යාවට හෝ ඒක විද්‍යාවට හෝ චතුර්ථ ධානයේ පාදක කරගත යුතු බව පෙන්වලා තියෙනවා. ඒ නිසා ධ්‍යාන නැතුව උසස් නුවණ ලබා ගන්නවා කියන එක බුදුරජාණන් වහන්සේගේ පෙළ ධර්මයේ හැටියට නම් ත්‍රිපිටක බුද්ධ වචනය අනුව නම් පුළුවන් කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. ඒ පිළිබඳ විස්තර පොතක් ළඟදී නිකුත් වෙනවා ඇති. ආසවක්ඛේ ඥානේ ලබන ක්‍රම ප්‍රධාන වශයෙන් දෙකයි. ධර්ම ශ්‍රවණය කරලා ලබා ගැනීම, මාර්ගයේ වඩා ලබා ගැනීම. ඒ ක්‍රම දෙකින් මේ කාලේ මාර්ගයේ වඩලා තමයි නිවන් දකින්නට පුළුවන්. මාර්ගය නම් සීල සමාධි ප්‍රඥා ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඊට වඩා වෙන මඟක් කොහෙවත් නැහැ. ඒ නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරලා නිවන් අවබෝධ කරගන්නට බලාපොරොත්තු වන අය විහිං සීල සමාධි ප්‍රඥා කියන තුන කඳු තුන දිනු කරගන්න ඕන, ලබා ගන්නට ඕන. මා දැන් හතරකට බෙදාපු ත්‍රිවිද්‍යා කියන නුවණ තුන තමයි එදා බෝධිසත්වයන් වහන්සේ සකල ක්ලේශයන් නැසලා උතුම් බුදුබව ලබා ගන්නා අවදීදී ලබාගත්තේ. සබ්බඤ්ඤුත ඥාන කියලා ඒයින් උන්වහන්සේට සර්වඥ සාඥානයක් ලැබුණා. බුදු කෙනෙකුන් විසින් රතියුතු සියල්ල දැනගන්නා නුවණ ලැබුණා. උන්වහන්සේ බුද්ධත්වයට පැමිණිලා සත්‍යති ගත කරා. සත්‍යති අවසානයේදී උන්වහන්සේ විවේක අරගෙන අවසාන වෙනකොට උන්වහන්සේගේ ධර්මයේ ගැන මෙනෙහි කරනකොට ධර්ම ගැඹීරත්වයේ උන්වහන්සේට වැටහුණා. උන්වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයේ මහා ගැඹුරු ධර්මයක්. පටිච්චසමුප්පාද ආදී ඒ ගැඹුරු ධර්මයන් මේ කෙලෙස් වලින් පිරිච්ච ලෝකයක වාසය කරන ජනතාවට අවබෝධ කරගත හැකි වේද කියන අදහසත් උන්වහන්සේට පහළ වුණා. මේ තරම් ගැඹුරු ධර්මයක් අවබෝධ කරගන්නට පුළුවන් ද යන්න උන්වහන්සේගේ හිත තුළ පහළ වෙච්ච අදහස. මේ වගේ ධර්මයක් දේශනා කරලා මා වෙහෙසටපත් වෙනවා. මේ ධර්මය අවබෝධ කරගන්නට බොහොම අමාරු දෙයක් කියන අදහස උන්වහන්සේ තුළ වැටෙනකොටම ධර්මයා පැමිණිලා උන්වහන්සේට මතක් කර සිටියා, ස්වාමීනි මේ ලෝකයට බණ කියන්නට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් සත්‍යය ලෝකේ වාසය කරනවා කියලා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ බුද්ධ චක්කුණා ලෝකං ඕලෝකේසී කියලා සඳහන් කරනවා. උන්වහන්සේම කියනවා මා ඒ අවස්ථාවේදී බුදු ඇසින් ලෝක බලා සැලකුවා කියලා. බුදු ඇස කියලා කියන්නේ බුද්ධ චක්ක කියලා කියන්නේ උන්වහන්සේ ළඟ තිබිච්ච නුවණ වලින් සත් අසාධාරණ ඥානයන්ගෙන් දෙකක් එකතු කරලා හදාපු නුවණක් දුන්න නමක්. ඉන්ද්‍රිය පරෝ පරියප්ති ඥාන, ආසය අනුසේ ඥාන කියන සත් අසාධාරණ ඥානයන් අතර තියෙන ඥාන දෙක. ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන්ගේ අඩු වැඩි බව දන්නා නුවණ ඉන්ද්‍රිය පරෝ පරියප්ති ඥාන. ආසය අනුසේ සත්වයන්ගේ సంతානී පවත්නා කෙලෙස් ආශයත් අදහසුත්. ආශය අනුශය අදහසුත් කෙලෙසුත්
කියන මේ දෙවර්ගයේම දැනගන්නා නුවණ ආසය අනුසය ඥාන ඒ දෙකම එක්කහු කරලා කියනවා බුද්ධ චක්කු කියලා. බුදු ඇසින් දුව බලා වදාරා කියලා අපේ සිංහල පොත්වල තියෙන හැටියටත් බුද්ධ චක්කුණා ලෝකං ඕලෝකේසී කියලා පාලි පොත්වල තියෙන හැටියටත් මේ බුද්ධ චක්කු කියන්නේ අර කලින් සඳහන් කළ නුවණ දෙකටයි. උන්වහන්සේ ලෝකයා දෙස බැලුවා බුදු ඇසින්. බුදු ඇසින් බලනකොට උන්වහන්සේට පෙනුණා ගැඹුරු ධර්මයක්. නමුත් ඒ අවබෝධ කරගන්න ශක්තිය ඇති අය සිටිනවා කියලා. එතෙන්දී උන්වහන්සේ කල්පනා කළා මා අවබෝධ කරගත් ධර්මයේ දැන් ලෝකයාට ප්‍රකාශ කරන්න ඕන. ප්‍රථම ධර්ම දේශනාව කාටද මා කරන්න කියලා උන්වහන්සේ හිතුවා. එම් හිතලා මහා නුවණැතියන් හැටියට ඒ වගේම බෝධිසත්ව කාලයේ උන්වහන්සේගේ ගුරුවරයන් හැටියට සලකපු ආලාර කාලාම උද්දක රාමපුත්‍ර දෙන්නාගෙන සොයනකොට ඒ දෙදෙනා ඒවකට ජීවතුන් අතර හිටියේ නැහැ. ඊළඟට තමන්ට උපකාර වෙච්ච ඒ වගේම ඥානවන්ත පිරිසක් හැටියට උන්වහන්සේ පිළිගත් පස්වග තවුසන් ගැන සලකා බැලුවා. ඒ අවධියේදී පස්වග තවුසන් බරණසී සිපතනාරාමේ වාසය කළා. බුදුරජාණන් වහන්සේ බරණසී සිපතනාරාමයට ගිහිල්ලා ඒ තවුසන්ට ප්‍රථම ධර්ම දේශනාව කරන්න ඕන කියලා හිතුවා. තමන් අවබෝධ කරගත් ධර්මයේ ඒ අයට දෙන්නට ඕන කියලා හිතුවා. ඇසල පුර 15ක් දා බරණසී සිපතනාරාමයට සීන්දුවන්ට හැකි පරිදි උන්වහන්සේ බුද්ධ ගයාවේ සිට වැඩම කළා. එම වැඩම කරනකොට අතරමඟදී උන්වහන්සේට මුණ ගැහුණා උපක ආජීවකයා. ওই අවස්ථාව වෙනකොට බුදුරජාණන් වහන්සේ දකින්න කවර කෙනෙකුට වුණත් පුදුම ප්‍රසාදයක් ඇති වෙන්නේ. රූපකාය දේශ බැලුවත් දුටුවන් මවිත කරවන තාම ලස්සන රූපයකින් යුක්තවයි උන්වහන්සේ වාසය කළේ. ඒ වගේම උන්වහන්සේගේ නුවණ දේශ බැලුවත් එහෙමයි. උන්වහන්සේ සකල ක්ලේශයන් නැසා අති පරිසුද්ධ භාවයට පත්වෙච්ච උත්තමයා. එහෙම උත්තමයෙකු දෙස බලනකොට ඕනම කෙනෙකුගේ හිත ප්‍රසන්න වෙනවා. ඇතුළත අපිරිසුදුකම් කියනකොට පිටින් කොච්චර පිරිසුදු කළත් ඒ අයගේ වර්ණයේ නියම වශයෙන් ප්‍රසන්න නැහැ. අද සමාජයේ දෙස බැලුවම ඒක හොඳටම පේන්නට තියෙනවා. සමහර දෙනා බාහිර වශයෙන් නොයෙක් දේ කරලා අලංකාර කරගන්නට සූදානම් වෙනවා, ප්‍රසන්න කරවන්නට. නමුත් එක්තරා පහත් පිළේ අදහස් ඇති කීප දෙනෙකුට ප්‍රසන්න වගේ පේන්නට පුළුවන්. පොදු ජනතාවට නම් එහෙම අය ප්‍රසන්නව පේන්නේ නැහැ. ප්‍රසන්නව පේන්නට නම් ඇතුළ හොඳ වෙන්නට ඕන. ඇතුළේ කරුණා මෛත්‍රී ගුණ තියෙන්නට ඕන. ඇතම් යුරෝපයේ අය මේ ලංකාවේ අය ගැන කතා කරනකොට යුරෝපයේ උගත් කාන්තාවන් ලංකාවේ කාන්තාවන් ගැන කතා කරනකොට ඒ අය ලියලා කියලා තියෙන දෙයක් තමයි මේ යුරෝපයේ කාන්තාවන් කරන දේවල් මිත්‍යානුකරණයෙන් කරන්නට ගිහිල්ලා මේ ලංකාවේ කාන්තාවන් මොකටද අරවා මේව ගාලා හැද කරන්නට ලස්සන කරන්නට යන්නේ? මේ අයට තියෙන ස්වභාවයෙන් නැතිවෙච්ච පෙන්ගතියක් නුනේ. මේ අයගේ පෙන්ගතිය තියෙද්දි වැඩි දෙයක් මොකටද? එහෙම පෙන්ගතිය ඇති අය මොකටද මේ බාහිර අලංකාරයෙන් අලංකාර කරන්නට යන්නේ? එහෙම කියලා කියනවා උගත් කාන්තාවන්. ඒ ස්වාභාවික පෙන්ගතිය කොහෙන්ද ඇති වෙන්නේ? ඇතුලේ තියෙන කරුණා මෛත්‍රිය නිසායි. දුප්පත් තුනක් කරුණා මෛත්‍රියෙන් යුක්ත හදවතක් ඇති කෙනෙකුගේ මූණෙන් ඒ පෙන්ගතිය පෙන්නනවා. හෘදයේ ස්වභාවයේ මූණෙන් පෙනේ කියන ඇතම් කතා කියමන් ඒට හොඳටම සාධකයි. ඒ නිසා ඇතුලේ පිරිසුදුකම තියෙනවා නම් පිරිසුදුකම තියෙන තරමටම පිටට ප්‍රසන්නතාවයක් පේන්න තියෙනවා. පුංචි ළමයෙකු දෙස අරගෙන බලන්නට පුංචි ළමයෙක් ගත්තම ඉතා කුඩා අවදියේදී ඕනෑම නපුරු කෙනෙකුට පුංචි ළමයා ප්‍රියයි. අනිසාද පුංචි ළමයාගේ ප්‍රත්‍යඥකම තිබුණත් කෙලස් අඩුයි. ඉඳලා ආශාවක් ඇති වෙනවා ඒකේ විදිහට ඉවරයි. ඉඳලා තරහක් ඇති වෙනවා ඒකේ ඒ විදිහට ඉවරයි. ඉතේ බඳගෙන තියෙන මතු කරගෙන යන කාම කෝපාදිය හොඳටම අඩුයි ඉතා කුඩා අවදියේදී. ඒ නිසා හැම දිනාටම ප්‍රියයි. දකින්නකොට ප්‍රියයි. ලොකු වෙනකොට අර
කාමකෝප දෙකක් වැඩි වෙනවා. ඒ දෙකත් එක වැඩි වෙනකොට අර කියන ප්‍රිය භාවය නැති වෙනවා. පිටින් කොච්චර හැඩකලත් අර පහත් කෙලී අදහස ඇති අයට නිකම් පෙනුනත් ලස්සනක් වගේ හොඳට නුවණින් කල්පනා කරන කෙනෙකුට නම් ඒක ලස්සනක් හැටියට පේන්නේ නැහැ, විකාරයක් විහිළුවක් හැටියටයි පේන්නේ. බුදුරජාණන් වහන්සේ සකල ක්ලේශයන් නසාපු උත්තමයා. ඒ නිසා උන්වහන්සේ දෙස බලනකොටම බොම අගේ ඇති ප්‍රසන්න රූපයක් දකින්නට ලැබෙනවා නම් ඒකේ කිසිම පුදුමයක් නැහැ. මේ බෞද්ධයන් දන්නවා ලෝකයේ දෙස බලනකොට ආගමික සංකේත වශයෙන් අරගත්තම බෞද්ධයනට තියෙන සංකේතය වගේ වටිනා සංකේතයක් ලෝකේ කාටවත් නැහැ. සමහරුන්ට තියෙන සංකේත පිටට අරගෙන පෙන්වන්නට විදිහක් නැහැ. සමහරුන්ගේ සංකේත ඒ වගේම මහා සභාවේදී කියාපාන්නට විදිහක් නැහැ. බැලුවම මහා දුක්මුසු සංකේත තියෙන්නේ. නමුත් බෞද්ධයනට තියෙන බුදුරජාණන් වහන්සේගේ රූපේ වැනි සංකේත උච්චර ප්‍රියංකරද. අද බටහිර උගතුන් මේ මැටියෙන් හදාපු බුදුරජාණන් වහන්සේ වෙනුවට හදාපු රූපේ දැක්කම ඒක බොහොම හොඳයි. විතර තියාගෙන බලන්නට හොඳයි කියලා ඒ රූපේ දෙස බලනවා. රූපේ දෙස බලාගෙන ඉන්නවා. ඒ රූපයත් ඒ තරම් ප්‍රිය නම් ජීවමානව වැඩි හිටියේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රිය භාවය ගැන කතා කරන්න තියක් නැහැ. මේ ප්‍රිය භාවය දැකලා පැහැදුණු උපක ආජීවක ළඟට එනකොට අඳුරන්නේ නැතිනමුත් කතා කළා. ඔබ කවුද? ඔබේ ගුරුවරයා කවුද? ඒ ශාස්ත්‍රවරයා කවුද කියලා ඇහුවා. ඉතින්දි බුදුරජාණන් වහන්සේ ඒ තැනට ප්‍රකාශ කළා. නමේ ආචාර්යෝ අත්ථි සදිසෝමේ නවිජ්ජති සදේව කස්මින් ලෝකස්මින් නත්තිමේ පටිපුග්ගලෝ. මට ගුරුවරයෙක් නැහැ. මට සමාන කෙනෙකුත් නැහැ. මට අනිත් පැත්තෙන් පෙළහිටින්නට කාරණේන් මාහා සමානව පෙළහිටින්නට පුළුවන් පුද්ගලයෙකුත් නැහැ. මෙතෙන්දී ආචාර්යෙක් නැtei කියන කතාව උඩ ඇතම් දිනා ප්‍රශ්න කරනවා. එතකොට සිද්ධාර්ථ කුමාරයන්ට අකුරු ඉගෙනුවේ නැත්ද ගුරුවරයෙක් හිටියේ නැද්ද කියලා. අකුරු ඉගෙනුවා. අකුරු ගන්නන ගුරුවරුත් හිටියා. ශිල්ප ශාස්ත්‍ර උගන්වන ගුරුවරුන්ට හිටිය සිද්ධාර්ථ කුමාරයන්ට රජතුමා තමාගේ පුතා බුදු වෙනවා දකින්නට නිවි කැමති වුණේ ශක්තිති රජ කෙනෙක් වෙනවටයි. ඒ නිසා ඒතුවමනා කරන අධ්‍යාපනය දුන්නා, ශිල්ප ශාස්ත්‍රය ඉගෙනුවා. මෙතෙන්දී උපක ආජීවකයා උන්වහන්සේගෙන් ඇහුවේ මේ උපන් කාලේ නැත්තම් පුංචි කාලේ ගෙදරදී උගන්වපු ගුරුවරයා කවුද කෙනෙක් නෙවෙයි. ඔය වගේ ප්‍රසන්න ස්වභාවයක් ලබන්නට ඔය මඟ පෙන්නපු ගුරුවරයා කවුද කියන එකයි. සකල ක්ලේශයන් නැසලා ඔය ඇති කරගත්ත ප්‍රහාණතාවය ඇති කරගන්නට උපකාර වෙච්ච ගුරුවරයා කවුද කියන එකයි. ඒට කිසිම ගුරුවරයෙක් නොසිට නිසා උන්වහන්සේ නමේ ආචාර්යෝ අත්ථීමට ආචාර්ය කෙනෙක් නැත කියලා කිව්වා. සමාන කෙනෙකුත් නැත. මාහා සමානව කෙලින් මත අනිත් පැත්තේ පෙනී සිටින්නට පටිපුද්ගලයෙකුත් නැත. අහං යරහා ලෝකේ අහං සත්තා අනුත්තරෝ ඒකෝමි සම්මා සම්බුද්ධෝ සීත භූතෝස්මි නිබ්බුතෝ. මමමයි එකම රහතන් වහන්සේ. අනුත්තර ශාස්ත්‍රඥ වහන්සේත් මාය. මේ ලෝකෙහි සම්මා සම්බුදු මාය. සීත භූතෝස්මි නිබ්බුතෝ දුක් නිවීමෙන් ඉසිල් බවට පත් වුණාය. පත් වූ එක්කනක් මාය කියලා කිව්වා. මේ තමන්ගේ ආත්ම වර්ණාවක් නෙවි. මෙතන සමහර දෙනා එහෙමත් වරද්දලා හිතන්නට පුළුවන්. මම තමයි මේ ලෝකේ නරහන් කියලා කිව්වයි බුදුරජාණන් වහන්සේ. නෑ, මේ හඳුන්වා දීමක්. අර තැනත්ත අහපු ප්‍රශ්නෙට පිළිතුරු වශයෙන් මේ වගේ ස්වභාවයක් ඇති පුද්ගලයා කවුද කියන එක හඳුන්වා දීමක්. උන්වහන්සේගේ පුද්ගලික ලුකුකමක් පෙන්වන්න එක නෙවි මෙතන. අර තැනත්තට ඕනකම තිබුණා මේ කවුද කියන එක දැනගන්නට. ඒ කවුද කියන එක පැහැදිලි කරන්න තමයි මේ කාරණා ප්‍රකාශ කළේ. ඊළඟට උන්වහන්සේ දේශනා කළ ධම්මචක්කං පවත්තේතුං ගච්ඡාමි කාසිනං පුරං අන්ධ භූතස්මින් ලෝකස්මින් ආහංචං අමත දුන්දුභි. ධර්මචක්‍රයේ ප්‍රවර්තනය කරන්නට මම කසීපුරයට යමි. මා කසීපුරයට යනවා. බර්ණස් නුවරට යනවා. අන්ධ භූතස්මින් ලෝකස්මින් මෝහාන්ධකාරයෙන් අඳුරටපත් වෙලා ඉන්න ලෝකෙහි දහම් දෙරේ ගහන්නට මා යනවා කියලා.
ධම්ම චක්ක කියන වචනේ ඉස්සෙල්ලාම පාවිච්චි කළ තැනයි ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන්නට පවත්තේතුන් ගච්ඡාමි කාශිනම් පුරං ධර්ම චක්‍ර ප්‍රවර්තනයේට මා කශීපුරයට වර්ණස්නුවරට යනවා කියන එකයි. ඒ ධම්ම චක්‍ර ප්‍රවර්තනය කළ ධර්ම කොටහසේට කශීපුරයේදී ධම්ම චක්‍ර ප්‍රවර්තන සූත්‍රය කියලා උන්වහන්සේගෙන් පසුව නම ලැබුණා. ධම්ම චක්‍ර කියන වචනය අනුව ධර්ම චක්‍රය කියන්නේ කුමක්ද කියන එකත් මේ වෙලාවේදීම යම්තුමින් කියා දෙන්නට ඕන. ධම්ම කිව්වේ උන්වහන්සේ බුදු වීමේදී අවබෝධ කරගත්ත ධර්මයයි. එනම් චතුරාර්ය සත්‍යයයි. චක්ක කිව්වේ රෝදේ. පවත්තන කිව්වේ පෙරලා යවනවා කියන එකයි. පෙරලවා යැවීම ප්‍රවර්තනයයි. ධර්ම චක්ක ප්‍රවර්තනයට යනවා කිව්වා. මා බුදු වෙන අවස්ථාවේදී අවබෝධ කරගත්ත ධර්මයේ ශ්‍රාවකයන් වෙතට චක්‍රයක් වගේ ප්‍රවර්තනය කරන්නට යනවා කියන එකයි. අහන්නන් වෙතට පමුණවන්නට යනවා කියන එකයි උන්වහන්සේ කිව්වේ. මේ ධම්ම චක්ක කියන දේශනාවෙන් උන්වහන්සේ අවබෝධ කරගත්ත චතුරාර්ය සත්‍ය පැහැදිලි කළා. මේ ධර්ම පදය ධර්මාශෝක රජතුමාගේ කාලේ නැගුවා මූර්තියකට මූර්තිමත් කළා. ධර්ම චක්‍රයක් හැදුවා. ධර්ම චක්‍රයක් හදන්නට ගිහිල්ලා අශෝක රජුරෝ එහි දැටි ගඩාදී 24ක් යොදලා තියෙනවා. 24ක් ඉදුවේ. ධම්ම චක්ක පවත්තන සූත්‍රයේ විස්තර කරලා තියෙනවා සත්‍ය විභංගයේදී. පිරිපොතේම තියෙන සත්‍ය විභංග කියන සූත්‍රයේදී විස්තර කරලා තියෙනවා සරියුත් මහරහතන් වහන්සේ. ඒ විස්තරයේ අනුව දුක්ඛ සත්‍යයේ කාරණා ජාතික දුක්ඛ ආදී වශයෙන් 12ක් පෙන්වලා තියෙනවා. සමුදය සත්‍යයේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා 3ක් පෙන්වලා තියෙනවා. නිරෝධයට එකයි. නිරෝධ සත්‍යයේ තෘෂ්ණාව නැති කිරීම නම් වූ නිරෝධය එකයි. නිවීම, දුක් නිවීම, නිවන. නිවන් මඟ හැටියට මාර්ග සත්‍යයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8කින් යුක්ත මාර්ගයේ අංග 8ක් පෙන්වලා තියෙනවා. ඒකට දුක්ඛ සත්‍යයේ 12යි, මාර්ග සත්‍යයේ 3යි, නිරෝධ සත්‍යයේ 1යි, මාර්ග සත්‍යයේ 8යි, නිරෝධ සත්‍යයේ 1යි, සමුදය සත්‍යයේ 3යි කියන මේ 12 එකතු කළා තමයි 24ක් ගත්තේ. ධම්ම චක්‍ර අවබෝධ කරගත්ත ධර්මයේ චතුරාර්ය සත්‍යයේ චක්‍රයකට නැඟුවා. උට චක්‍රයක් වෙනකොට රෝදයක්. රෝදයක් නම් ඒ දැන් ඇතම් කලාකරුවන් යොදලා තියෙන විදිහට ඒ ගරාදි පිටට පැනලා තින්නට පුළුවන් කමක් නැහැ. රෝදයක් නම් පිටට පනින්න බෑ. පිටට පැනපු රෝදයක් තියෙන්නේ නැවේ සුක්ඛානමයි. අශෝක රජුගේ චක්‍රයේහි පිටට පැනීමක් නැහැ. රෝදේ රෝදයක් හිතේට පෙන්වලා තියෙන රෝදේ නම් රෝදේමයි. ඒ නිසා චක්‍රයක් නම් රෝදයයි පිටට කොම් පැනලා තියෙනවා නම් ඒක චක්‍රයක් නෙවෙයි. අනිත් අතට ධර්ම චක්‍රයක් වෙන්නට නම් ගරාදි 24ක් තියෙන්න ඕන. එක එක්කෙනාට එක එක ගණන් දාලා චක්‍ර හදන්නට පුළුවන්. නමුත් ධම්ම චක්කප්පවත්තන සූත්‍රය අනුව හදාපු ධර්ම චක්‍රය නම් බලාපොරොත්තු වෙන්නේ ගරාදි 24ක් තියෙන්නට ඕන චතුරාර්ය සත්‍යෙහි ඇතුළත් වෙලා තියෙන නිසා. එහෙමනම් ධර්ම චක්‍රයක් වෙන්නට පිටට නොපෙනපු කොන් නොපෙනපු රෝදයක් ගරාදි 24කින් යුක්ත කොට තියෙන්නට ඕන. කලාවෙන් හැඩ කරන්නට යනකොට යම් යම් දේ ධර්මයට පටහැනි වෙනවා. ඒක සුදුසු නැහැ. කලාකරුවන්ට ඉඩ තියෙනවා ඒක හැඩ කරන්නට. නමුත් ධර්මයට පටහැනි නොවෙන්නට. ඒ වගේ ධර්ම චක්‍රයේ එක එක කලාකරුවන්ටවත් වෙන කාටවත් ඕන හැටියට හැඩ කරන්නට ගිහිල්ලා ඒක කැත කරන එක සුදුසු නැහැ. ධර්ම චක්‍රයේ හැටියටම තියෙන්නට ඕන. එහෙමනම් ධර්ම චක්‍රයේ ඉදිරියට හරි අඳිනකොට නියම චක්‍රයම යොදන්නට ඕන. අක්නිසාද අශෝක රජතුමාගේ කාලයේදී පළමු වරට මේක චක්‍රයකට නැඟුවා. ඒ චක්‍රයේ රෝදයක් හැටියටම තියෙනවා ගරාදි 24කින් යුක්ත කළා. කවුරුන් හෝ වේවා ධර්ම චක්‍රය ගන්නව නම් ඒ ගරාදි 24කින් යුක්ත චක්‍රයම ගන්නට ඕන. එහෙම නැත්නම් ධර්ම චක්‍රයක් වන්නේ නැහැ. මේ මෙතෙන්දී
ඒ විදිහට මුලදිම පාවිච්චි කළා. ධම්මචක්කං පවත්තේතුං ගච්ඡාමි කාසිනං පුරං ධර්මචක්ක ප්‍රවර්තනයේ සඳහා කසීපුරයට වර්ණස් නුවරට යමි කියන එකයි. එලෙසින් උන්වහන්සේ ප්‍රකාශ කළාම අර තැනත්තා වැඩි ගන්නකට ගත්තේ නැහැ. නිකන් විහිළුවට වගේ අරගෙන යන්නට ගියා. බුදුරජාණන් වහන්සේ වර්ණස කරා ගමන් කළා. වර්ණසට ගිහිල්ලා උන්වහන්සේ පස්වග තවුසන් මුණ ගිහිල්ලා ඒ පස්වග තවුසන්ට තමන් අවබෝධ කරගත් ධර්මයේ ධර්මචක්ක ප්‍රවර්තනය කළා. පස්වග තවුසන් මා කලින් සඳහන් කළ විදිහට මහත් දැඩි විදිහට දෘෂ්ටි අල්ලගෙන සිටියා දුකින් දුක නැසන මග. ඒ නිසා බෝධිසත්වයන් වහන්සේ මේ තේමග අත්තර දාලා බුද්ධත්වයට පැමිණිලා මේ ආයත බණ කියන්නට එනකොටත් ඈතදීම දැකලා මේ ආය කල්පනා කළේ. උන සිද්ධාර්ථ තාපසයන් මග අත්හැරලා වැරදි මග ගිහිල්ලා උන එනවා නිකම්ම ආයිමත් අපිම උපස්ථාන ලබන්නට. අපි පිළිගන්නට ඕනත් නැහැ, සලකන්නට ඕනත් නැහැ. වැදගත් පෞලක කෙනෙක් නිසා ආසනයක් මමනක් දෙමු කියලා. නමුත් උන්වහන්සේගේ ගුණානුභාවයක්, ඥානානුභාවයක් නිසා උන්වහන්සේ ලං වෙනකොට මේ පස්වග තවුසන්ට ඒ කතිකාවේ පිළිගන්නට පුළුවන් නැහැ. ඒ අය ඇවිල්ලා පිළිගත්තා. ආසනී පනවල වඩා හිඳිව උපස්ථාන කළා. ඊට පස්සේ කතා කරනකොට බුදුරජාණන් වහන්සේට අර පරණ පුරුදු ශාලෙට ආවුසෝ වාදයෙන් කතා කළා. සමාන ආයත කතා කරන වාදයෙන් කතා කළා. එතෙන්දී උන්වහන්සේ බුදුවරයන්ට එහෙම කතා කිරීම සුදුසු නැති බව පැහැදිලි කරලා දුන්නා. නමුත් ඒ අය බුදු බව පිළිගන්නට සූදානම් වුණේ නැහැ. අන්තිමේදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා මා මෙච්චර කාලයක් ආශ්‍රය කළා නේද? ඒ කාලය තුල එකම දවසක්වත් මා නිකම් බොරුවට මා බුදු නැහැ කියලා එහෙම කිව්වද කියලා. එහෙම කියමනක් මා කීවද? නිකම් කියමනක් කීවද? මේ අය කල්පනා කළා කිසි විටක බන්දක් කියලා නැහැ. එහෙමනම් අද මා බුදුන් කියනවා. මා අද මා බුදුන් කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ද්වාදසාකාර ඥානෙ ලබාගෙන මා සකල ක්ලේශයන් නැසල බුද්ධත්වයට පත් වුණ නිසායි මා බුදුන් කියන්නේ කියලා කර්ම ඉදිරිපත් කරාම මේ අය ධර්ම ශ්‍රවණයට සූදානම් වුණා. එම ධර්ම ශ්‍රවණය කළා. උන්වහන්සේ අවබෝධ කරගත චතුරාර්ය සත්‍ය ධර්මයේ අසන්නන්ගේ సంతානයේ පිහිටෙව්වා. ප්‍රථම වරට කොණ්ඩඤ්ඤ තාපසයන් සුවාන් වුණා. සත්‍ය අවබෝධය කරගත්තා. උන්වහන්සේගේ ධර්ම චක්ක ප්‍රවර්තනයේ සාර්ථක වුණා. අවබෝධ කරගත් ධර්මය රෝදයක් වගේ අසන්නාගේ సంతානයේ වෙතට යවුවා. ඒ තනත්තාගේ సంతානයේ පිහිටීමෙන් සුවාන් වුණා. මෙලෙසින් කතා කරලා ක්‍රියා කරලා උන්වහන්සේ වැඩ ඉන්න කාලයේදී තමයි උන්වහන්සේ මේ බෝධිරාජ කුමාරයා මුණ ගැහිලා මේ ධර්මයේ දේශනා කරන්නට සිද්ධ වුණේ. ඊළඟට බෝධිරාජ කුමාරයාගේ තවත් ප්‍රශ්නයක් තිබුණා. බුදුරජාන් වහන්සේගෙන් අර කලින් ප්‍රකාශයක් කරලා ඒ අනුව විස්තරය කරලා ඉවර වෙනකොට බෝධිරාජ කුමාරයා ප්‍රශ්නයක් ඇහුවා. බුදුරජාණන් වහන්සේගේ නායකත්වයේ ලබාගත් අය පැවිදි වෙලා ඒ පැවිද්දෙහි ප්‍රතිඵල ලබා ගන්න කොපමණ කාලයක් ගත කරන්න ඕනද ගත කළ යුතුද කියලා ඇහුවා. කොපමණ කාලයකින් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය ඉදිරිපත් කළා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා යම් කිසිවෙකුට මෙන්න මේ කාරණා පහ තියෙනවා නම් පංච පධානියංග නමින් උන්වහන්සේ අදහස් කරපු කාරණා පහ තියෙනවා නම් පධානියංග කියන කරුණු පහ ඒ තැනත්තාට ඒ තමන් වඩාපු ආකාරයේ හැටියට මේ જાතියෙදිම ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන් කියලා. මොනවද ඒ කරුණු පහ? සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි. සද්ධාව ඇතිකම තථාගතයන් වහන්සේගේ බුදු බව බෝධිය චතුරාර්ය සත්‍ය පිළිබඳ ඥානය අදහන පිළිගන්නා අය ශ්‍රද්ධාව තියෙන තෝනි. ශ්‍රද්ධාව තියෙන කෙනෙකුට තමයි මේ බුද්ධ ආගමෙන් නියම ප්‍රයෝජන ගන්නට පුළුවන්.
එහෙම නැති අයටත් මේකේ නොයි කාරණා තියෙන නිසා අනියම් ප්‍රයෝජන ලැබෙන්න පුළුවන්. නියම ප්‍රයෝජනේ නම් සතර දුක් නැති කරලා උතුම් නිවන් අවබෝධ කර ගැනීමයි. ඒ නම් ශ්‍රද්ධාව නැති කෙනෙකුට පුළුවන් කමක් නැහැ. ඒ නිසා ශ්‍රද්ධාව ඇති කරගන්නට ඕන. ශ්‍රද්ධාව උතුමන අවශ්‍යද කියන එක පෙන්වන්නට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ කීප ආකාරයකින් දක්වලා තියෙනවා. ශ්‍රද්ධාව බීජයක් හැටියට ශ්‍රද්ධා බීජයෙන් තමයි අනිත් අතුපතර හැදිලා තමන් බලාපොරොත්තු වන ප්‍රතිඵල ලබා ගන්න කියලා. තවත් තැනකදී ඇතාගේ හොඬ වලට උපමා කළා. ඇතාට ලොකු කකුල් 4ක් තියෙනවා, ලොකු ඔළුවක් තියෙනවා. ඒ වගේම ලොකු කඳ බඩක් තියෙනවා. ඒක කොපමණ ලොකුවට තිබුණත් හොඬ වැඩක් නැත්නම් තමාට වැඩක් ගන්නටත් බෑ, අනුන්ට වැඩක් සලසා දෙන්නටත් බෑ. ඒ නිසා ඇතාගේ හොඬ වැලේ වගේ ශ්‍රද්ධාව නැත්නම් මේ බුදු ධර්මෙහි කොච්චර හොඳ ප්‍රතිපත්ති තිබුණත් ඒන් සමන්ට වැඩක් ගන්නටත් බෑ, අනුන්ට වැඩක් සලසා දෙන්නටත් බෑ. ශ්‍රද්ධාවෙන් යුක්ත වන්නට කිව්වා. ගිහි පැවිදි අප හැමදෙනාම ශ්‍රද්ධාවෙන් යුක්ත වන්නට ඕන. ශ්‍රද්ධාවන්තයා අඳුරගන්නේ කොහොමද? ශ්‍රද්ධාව කියන එක කෙනෙකුගේ సంతානයේ තියෙන සෝභන ගතියක්, චෛතසිකයක්. හඳුනා ගන්නට ලකුණු කීපයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දස්සන කාමෝ සීලවතං සද්ධම්මං සෝතු නිච්චති විනය්‍ය මච්ඡේර මලං තවේ සද්ධෝති උච්චති. සීලවන්ත ගුණවන්තයන් දකින්නට කැමැත්ත. ඒ වගේම බණ අහන්නට කැමැත්ත. මසුරු මල දුරු කරගත්ත බව. මේ ශ්‍රද්ධාවන්තය අඳුරගන්න හැටි. සීලවන්ත ගුණවන්තයන් ආශ්‍රයයට යන්නේ නැත්නම් බණ හිතීමක් නැත්නම් ශ්‍රද්ධාව නැතිකමේ ලකුණු ඒවා. ඒ නිසා සීලවන්ත ගුණවන්තයන් ආශ්‍රය කරගෙන ධර්ම ශ්‍රවණය කරලා මසුරු මල දුරු කරගෙන මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ගන්නට ඕන. මේ જાතියදීම ප්‍රයෝජන ගන්නට අපි ක්‍රියා කරන්නට ඕන. දෙවෙනි කරුණ අප්පා බාධෝ හෝති අප්පා සංකෝ. ආබාධ අඩුකම, නිදුක්කම ඒකත් අවශ්‍යයි. මොන දිනුවක් හරි ලබා ගන්නට නිරෝගකම තියෙන්න ඕන. ආරෝග්‍ය පරමා ලාභා. මේ ලාභයන් අතර ඉහළම තැනට ගන්නට ඕන ආරෝග්‍යයි. ආරෝග්‍ය පරම කොට ඇති ඉහළම ලාභය. ඒ නිසා ලෙඩ නැතිකම, නිරෝගකම, නිදුක් බව දෙවෙනි කරුණ හැටියට පෙන්වනවා. අසතෝ හෝති අමායාවී. ඒ සත කපට නැතුව, මායා නැතුව, බොරු පෙන්වීම නැතුව, අවංකව, පිරිසුදුව ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ පිළිපැද්දොත් තමයි ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. නිකන් සත කපට ස්වභාවයෙන් ලාභ ප්‍රයෝජන, කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙන මේ බුද්ධ ධර්මයේ සමාගයේ ජීවිතයට සම්බන්ධ කරගන්නට උත්සාහ ගත්තත් ඒක හරියන්නේ නැහැ. ප්‍රතිඵලක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා සත කපටකම් නැති, මායා නැති, පිරිසුදු අවංක පුද්ගලයන් වෙන්නට ඕන. හතරවෙනි කරුණ ආරද්ධ විරියෝ හෝති. අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උප්පාදාය. පටන් ගන්නා ලද වීර්ය ඇති කෙනෙක් වෙන්නට ඕන. උමක් සඳහාද? ප්‍රධාන වශයෙන් මේ ශාසනයෙන් ප්‍රයෝජන ලබා ගැනීම, ඉහළම ප්‍රයෝජනෙ ලබා ගැනීමට කුසල ධර්මයන් වැඩි දියුණු කිරීමත්, අකුසල ධර්මයන් නැති කිරීමත්. අකුසල ධර්මයන් නැති කිරීම සඳහා කුසල ධර්මයන් ඉපදවීම සඳහා වැඩ වෑයම් කිරීම කියලා. පඤ්ඤා හෝති උදයබ්බේ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ. පඤ්ඤා හෝති නුවණැති උදයත්ථගාමිනී. උදේවැය සලකන, ඇතිවීම නැතිවීම සලකන නුවණින් යුක්ත වීම කියන මෙන්න මේ කාරණා පහ හොඳට කෙනෙකු ළඟ තියෙනවා නම් ඒක නැත්තා මේ කාරණා පහෙන් දිනු වුණු තරමට සත්‍ය අවබෝධය ලං වෙනවා. සමහර විට අවුරුදු ගණනකදී වෙන්න පුළුවන්, සමහර විට හොඳටම දිනුනොත් එක දවසකදී සත්‍ය අවබෝධය ලබන්නට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ බෝධි රාජකුමාරයාට ප්‍රකාශ කළා. ඉතින්දී බෝධි රාජකුමාරයා කොහොම සතුටු වුණා. සතුටටපත් වෙලා අහෝ බුද්ධෝ, අහෝ ධම්මෝ, අහෝ සංඝෝ කියලා බොහොම ප්‍රීති වාක්‍ය පැවැත්තුවා. එතෙන්දී සංජිකා පුත්‍රයා කියනවා ප්‍රීති වාක්‍ය පවත්වන්නේ මේ සරුවන් සරණ යන්නට ඕන කියලා. ඒ වෙලාවේදී බෝධි රාජකුමාරයන් තමන් අහපු කරුණු දෙකක් මතක් කරලා දුන්නා. එක් කරුණක් මෑණියන් කියලා කියනවා ඒ බෝධි රාජකුමාරයන් කුසේ ඉඳිද්දී බුදුරජාණන් වහන්සේ හමුවන්නට ගිහිල්ලා සරුවන් සරණගත කරා කියලා. ගැබ් සරණින් සරණ ගියා කියලා.
ඒකට මා කුසේදීම සරණ ගිහිලා තියෙන්නේ. අලුතෙන් අමුතුවෙන් මා සරණ යන්නට අවශ්‍යතාවයක් නැහැ. අපේ මෑණියන් ඒ වැඩේ කළා තියෙනවා. ඒකත් අපේ හොඳ බෞද්ධ චාරිත්‍රයක්. ඒක අද විද්‍යාඥයන්වත් පිළිගන්නවා. ඒ විදිහේ අදහස් ඇති කරාම කුඩා අවදීදීම මා කුසේදීම ඒව වචනයක් පාසා තේරුම් නැතුණාට මොකද අදහස් වශයෙන් ඒ කුසීන දරුවාගේ මනසෙහි ගැබ් වෙනවා තැන්පත් වෙනවා කියලා අද බටහිර විද්‍යාඥයන්වත් පරිශීලනය කළා කියනවා. මේ හොඳ සිරිත එදා තිබුණා. ඊළඟට බෝධිරාජ කුමාරයා කියනවා ඒ වගේම මා ඉතා කුඩා අවදීදී මගේ කිරිමව්වරු බුදුරජාණන් වහන්සේ වෙතට එක්ක ගිහිල්ලා මා සරණගත කරලා තියෙන බව මා අහලා තියෙනවා. ඒ විදිහට මා දෙවරක් සරණගත වෙලා තියෙනවා. මා නැවත වරක් සරණගත වෙනවා. බුදුන් දහම් සංඝයා සරණ යනවා. අද ඉඳලා මා උපාසකයෙකු හැටියට පිළිගන්නටයි කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කළා. බෝධිරාජ කුමාර සූත්‍රයෙන් ගත යුතු ගත හැකි ප්‍රයෝජන ගන්නට මේ හැමදිනම අදිෂ්ඨාන කරගන්නට ඒ සඳහා බෝධිරාජ කුමාර සූත්‍රයේ වෙන සූත්‍ර ධර්මයන් තව තවත් හොඳට ඉගෙනගෙන ඒ ඒවා තියෙන කාරණා ජීවිතයට සම්බන්ධ කරලා සිහියෙන් නුවණින් දිවි පවත්වමින් තමන් තුළ ඇති අගුණ දුර්වලකම් සොයා බලා ටික ටික නමුත් අඩු කරගෙන තමන් තුළ තියෙනට ඕන ගුණ නුවණ ටික ටික නමුත් වැඩි දියුණු කරගෙන ඒ ගුණ ධර්මයන්ගේ හා මෙවඳු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් කාටත් උතුම් වූ නිවන් සුව අත්වේවා කියා ප්‍රාර්ථනා කරන්න. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණානිසංසයන් හේතු කොටගෙන උතුම් වූ නිවන් සුව වේවා කියා ප්‍රාර්ථනා කටයුතුයි.